හරි. එතකොට අපි ගිය සතියේ වීඩියෝ එකේ කරා අවසාන වීඩියෝ එකේ කරපු ඊට කලින් වීඩියෝ එකේ ඌර්ධ චලිතය යටතේ මෙන්න මේ මාතෘකාව ටික අපි කතා කරා. මෙන්න මේක අපි පස්සට කතා කරන්න ඉඩ තිබ්බා. අපි අද වීඩියෝ එකේ කතා කරන්නේ මෙන්න මේ තෝරන වර්ග කීපය ගැන. හැබැයි ඊට කලින් මට මේකේ තව දෙයක් එකතු කරන්න ඕන. කෝණික විස්ථාපනය සහ කෝණික ප්‍රවේගය. ඔමෙගා සහ තීටා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න. මෙයා සහ මෙන්න මෙයා ඒ දෙන්න දෛශික. ඒ කියන්නේ ඒගොල්ලන්ට විශාලත්වයක් තියෙනවා. ඒ වගේම දිශාවකුත් තියෙනවා. කොහොමද ඒගොල්ලන්ගේ දිශාව ගන්නෙ? කස්කුරුප්පු නීතිය කියලා අපි එකට කියනවා. දකුණක් නීතිය කියලා කියනවා. දකුණු අත මෙන්න මෙහිම තියාගත්තම මෙන්න මේ මාපට ඇඟිල්ල නෙමෙයි ඉතුරු ඇඟිලි හතර භ්‍රමණය වන පැත්තට මෙහෙම තිබ්බම මාපට ඇඟිල්ලෙන් හම්බ වෙනවා මාපට ඇඟිල්ලේ දිශාවෙන් හම්බ වෙනවා වෘත්ත චලිතයක හෝ භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක කෝණික විස්ථාපනය සහ කෝණික ප්‍රවේගය. ඒ කියන්නේ තීටා සහ ඔමෙගා හි දිශාව හම්බ වෙනවා. ඒතර මේකේ උදාහරණයක් අර ගත්තොත් මේ උදාහරණේ භ්‍රමණය වෙන්නේ මේ පැත්තට. එතකොට ඔමෙගා සහ තීටා තියෙන්නේ බෝඩ් එකෙන් එළියට. භ්‍රමණය වෙන්නේ අර පැත්තට නම් ඒ කියන්නේ ක්ලොක්වයිස් නම් ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට නම් බෝඩ් එකෙන් ඇතුළට තමයි තියෙන්නේ තීටා සහ ඔමෙගා හි දිශාව. එතකොට ඒක ඉතා වැදගත් දෙයක්. ඒක සම්මතයක් හදාගෙන තියෙන කෝණික විස්ථාපනය සහ කෝණික ප්‍රවේගයේ දිශාව ගන්නෙ මෙන්න මේ දකුණක් නීතිය හෙවත් කස්කුරුප්පු නීතිය පාවිච්චි කරලා. එතකොට මේ දෙන්නම දෛශික කියන්නේ දිශාවක් තියෙන්න ඕනේ. ඉතින් අපි දිශාව ලබා ගන්නෙ අන්න ඒ විදිහටයි. හරි. තරු තුනක් දාලා නෝට් එකේ අතන ඉවර කරගෙන ලියන්න යටින් කෝණික විස්ථාපනය සහ කෝණික ප්‍රවේගය කෝණික විස්ථාපනයේ තීටා සහ කෝණික ප්‍රවේගය ඔමෙගා දෛශික වේ. එනම් ඒවාට විශාලත්වයක් සහ මෙන්ම දිශාවක්ද ඇත. දිශාවක්ද ඇත. තීටා සහ ඔමෙගා හි දිශාව ලබා ගන්නේ දකුණු අත් නීතිය භාවිතයෙනි. දකුණු අත් නීතිය භාවිතයෙනි. ඊට පස්සේ මේක ඇඳ ගන්න. මේ තමයි ඇඟිලි මේ ඇඟිලි හතර තියෙන්න ඕන කැරකෙන දිශාවටනේ. එහෙම වුණාම මෙන්න මේකෙන් හම්බ වෙනවා තීටා හා ඔමෙගා හි දිශාව මාපට කියලා හම්බ වෙනවා. හරි. මේ රූපය ඇඳ ගන්න. වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේ රූපය ඇඳ ගන්න. ඇඳගෙන ඒක යටින් ලියන්න. ඒ අනුව අප ඉහත සැලකූ රූපයේ ඒ කියන්නේ මෙන්න මෙයා ගැන මම කතා කරන්නේ ඔමෙගා සහ තීටා ඔමෙගා සහ තීටා තලයෙන් ඉවතට වරහන් ඇතුළේ දාන ඉහළට ඔයාලගේ පොත ගත්තොත් ඔයාලගේ තලයෙන් ඉහළට වරහන් ඇතුළේ ඉවතට වරහන් වහලා පවතින බව පෙනේ. ඒක ඔය කරුණ මම කිව්වේ තරු තුනක් දාලා ලියන්න කිව්වේ. බොහොම වැදගත් දෙයක් ඒක. අපිට ඉස්සරහ ගණන් හදනකොට කෝණික විස්ථාපනය සහ කෝණික ප්‍රවේගය කියන්නේ දෛශිකය මෙන්න හොයාගන්න විදිහ. ඒ දිශාව. මොකද එකපාරට වල හිතේ ඒක අසාධාරණයි මේ තීටා කොහමද මේ බෝඩ් එකෙන් පිටතට ගේන්නේ? ඒක සම්මතයක්. සම්මතයකට වඩා ගියාම ඉහළට අපිට ඒක පේන්න පටන් ගන්නවා අපි කෝණික ගම්ම්‍යතාවය ගැන ගනිද්දී අපිට පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේ දිශාව මේ විදිහට ලබාගෙන තියෙන එක සාධාරණයි කියලා. ඒක අපිට ඔයාලට පස්සේ තේරෙයි. දැනට මතක තියාගන්න මේ තීටා මේ වෙලාවේ බෝඩ් එකෙන් පිටතට ඔමෙගා බෝඩ් එකෙන් පිටතට කැරකෙන දිශාව මේ පැත්ත නිසා. හරි. එතකොට ඒ ටික ඉවරයි. එතකොට ඔයාලලා මම හිතනවා මේ සියලුම දේ ගොඩක් පැහැදිලි කියලා. අපි දැන් යමු කෝණික ත්වරණය ඊට පස්සේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය සහ ස්පර්ශීය ත්වරණය ඉගෙන ගන්නට. හරි. අපි ඉස්සෙල්ලාම බලමු කෝණික ත්වරණය. හරි. කෝණික ත්වරණය ගැන ඉස්සෙල්ලාම බලමු. කෝණික ත්වරණය කියන්නේ ඊටාත්ම සරල එකනේ. අපි හිතමු අපි ඉස්සෙල්ලා ගත්තේ මෙන්න මෙයා ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතිනවා කියලානේ. ඔමෙගා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් අපි හිතමු
දැන් ගල් කැටයක් මෙහෙම අරගෙන එකම වේගයෙන් ඔහොම කරකනවා නෙමෙයි. ගත්ත ගමන් ඔහොම ඉන්න වේගය වැඩි කරනවා කරගෙන. ඒ ඔමෙගා වැඩි කරනවා. ඊට පස්සේ ඒක නවත්තනකොට ඔමෙගා අඩු වෙනවා. අපි ෆෑන් එකක් ගත්තොත් ෆෑන් එක ඔන් කරපු ගමන් එයාගේ ඔමෙගා එන්න වැඩි වෙනවා. ෆෑන් එක ඕෆ් කරාම ඔමෙගා එන්න අඩු වෙලා ඔමෙගා බිඳුව බවට පත් වෙනවා. හරි? ඔමෙගා බිඳුව බවට පත් වෙනවා. එතකොට ෆෑන් එක අර නෝමල් වැඩ කරන වෙලාවේ ඒක ආකාර කෝණික ප්‍රවේගයක්. ඔමෙගා නියතව තියෙනවා. අපි එතකොට මෙච්චර වෙලා කතා කරේ ඔමෙගා නියතව තියෙන වෙලාවක් ගැන. දැන් අපි හිතමු ඔමෙගා වෙනස් වෙනවා. ආරම්භයේදී මේ වෙලාවේ ඔමෙගා අපි හිතමු ඔමෙගා නෝට් කියලා. මේ වෙලාවේ ඔමෙගා අපි මෙතන ඔමෙගා 1 කියලා ගමු. ඔමෙගා 1 මේ වෙලාවේ කෝණික ප්‍රවේගය ඔමෙගා 2 කියලා හිතමු. ඒ කියලා කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වෙලා. කෝණික ප්‍රවේගය වෙනස් වෙලා. ඒ කියන්නේ ෆෑන් එක ඔන් කරපු වෙලාව වගේ. එහෙම නැත්නම් ෆෑන් එක ඕෆ් කරපු වෙලාව වගේ. එතකොට කෝණික ප්‍රවේගය නියත නෑ මේ තැන් දෙකේ එන්න වැඩි වෙලා හරි අඩු වෙලා හරි. එතකොට අපි කියනවා ඒ කියන්නේ කෝණික ප්‍රවේගය වෙනසකට ලක් වෙලා. ඉතින් කෝණික ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවයට අපි කියනවා කෝණික ත්වරණය කියලා. ඒ කියන්නේ අර රේඛීය ත්වරණය වගේ තමයි. රේඛීය ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය. කෝණික ත්වරණය කියලා කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය. හෙවත් මෙන්න මෙහෙම අපිට ඒක ලියන්න පුළුවන්. ඇල්ෆා වලින් අපි ඒක සංකේතවත් කරනවා. ඇල්ෆා සමානයි ඩෙල්ටා ඔමෙගා. ඒ කියන්නේ කෝණික ප්‍රවේග වෙනස බෙදීම ඒ සඳහා ගත වෙච්ච කාලය. ඒ කියන්නේ මෙතන නම් ඔමෙගා 2 අඩු කිරීම ඔමෙගා 1 බෙදීම t තමයි ඇල්ෆා කියලා කියන්නේ. අපිට ඔය නැති එකක් ලියන්න පුළුවන් මෙතන ඉස්සරහින් ඔමෙගා 2 අඩු කිරීම ඔමෙගා 1 බෙදීම t කියලා ලියන්න පුළුවන්. ඒක ඕන නෑ. ඒතර කෝණික ත්වරණය කියන්නේ මොකක්ද? කෝණික ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය. ලියන්න 8 කියලා දාලා මාතෘකාව කෝණික ත්වරණය ඇල්ෆා තමයි සංකේතය. යටින් ලියන්න යටින් ලියන්න අප ඉහත අවස්ථාවල සැලකුවේ ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් වෘත්තාකාර චලිතයක යෙදීම පිළිබඳවයි. දැන් අප ක්‍රමයෙන් ඒකාකාරව වෙනස් වන කෝණික ප්‍රවේගයකින් වෘත්තාකාර චලිතයේ යෙදෙන වස්තුවක් සලකමු. මේ රූපය අඳ ගන්න දැන්. හරි? මේ වෙලාවේ ඔමෙගා 1 මේ වෙලාවේ ඔමෙගා 2. වීඩියෝ එක නවත්තලා මේ රූපය අඳ ගන්න. ඊට පස්සේ ඒක ඉස්සරහින් ලියා ගන්න. මෙම අවස්ථාවේ කෝණික ප්‍රවේගය ඔමෙගා 1 සිට ඔමෙගා 1 දක්වා වෙනස් වී ඇත. ඔමෙගා 1 සිට ඔමෙගා 2 දක්වා වෙනස් වී ඇත. ඒ සඳහා ගත වූ කාලය සිම්පල් t යයි සිතමු. හරි. යටින් ලියන්න වෙනම කෝණික ත්වරණ නිර්වචනය. ඉහත පරිදි වෙනස් වන කෝණික ප්‍රවේගයක් සහිත චලිතයක කෝණික ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය. ඒක අරකම ඇතුලේ දාගන්න. කෝණික ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය කෝණික ත්වරණය නම් වේ. යටින් ඇල්ෆා සමානයි ඩෙල්ටා ඔමෙගා බෙදීම ඩෙල්ටා
t කියලා. නේ ඩෙල්ටා කියන්නේ වෙනස කියන එක. හරි. ඒක කොටු කරගන්න එක මතක තියාගන්න ඕන සමීකරණ. අපි බලමු ඒකක මොනවද කියලා. ඔමෙගා වල ඒකක කියලා කියන්නේ ඔමෙගා වල ඒකක අපි දන්නවා රේඩියන් තත්පරයට නේ. ඔමෙගා වල ඒකක වෙන්නේ රේඩියන් තත්පරයටනේ. එතකොට ඒක ආවෝ කාලයෙන් බෙදලා තියෙනවා. එතකොට අපිට හම්බ වෙනා මොකද්ද? මෙයාගේ ඒකක තත්පර වර්ගයට රේඩියන් කියලා අපිට හම්බ වෙනවා. හරි? යට ඒක ඉස්සරහින් ලියා ගන්න. ඒකක තත්පර වර්ගයට රේඩියන්. හරි. එතකොට කෝණික ප්‍රවේගය හරි. ඊළඟට අපි බලමු කෝණික ප්‍රවේගය නෙමෙයි කෝණික ත්වරණය. හරි. කෝණික ත්වරණය කියලා කියන්නේ දෛශිකයක්. එයාගේ දිශාව වෙන්නේ ඔමෙගා වල දිශාවමයි. ඔමෙගා වල දිශාව අපි කොහොමද ගත්තේ? දකුණත් නියමයෙන් මේ පැත්තට කැරකෙනකොට මේ පැත්තට ඔමෙගා. තීටත් මේ පැත්තට, ඔමෙගාත් මේ පැත්තට. ඉතින් ඔමෙගා මේ පැත්තට නම් මේ අදිශයක්නේ. ඔමෙගා වල දිශාව තමයි යල්පට තියෙන්නේ. එහෙමනම් කෝණික ත්වරණයේ දිශාව කොහොමද ගන්නෙ? අර ඉස්සරලා විදිහටමයි. හරි? right. ඒක යටින් ලියන්න. කෝණික ත්වරණයේද දෛශිකයකි. එහි දිශාව ඔමෙගා හි දිශාවම වේ. ඉතින් මම කියලා කියන්නේ නැහැ ඔමෙගා වල දිශාව ගන්න කොහොමද කියලා. ඒක කලින් කියලා තියෙන හින්දා. හරි. තර කෝණික ත්වරණය අපි ඉගෙනගෙන ඉවරයි. අපි දැන් කතා කරමු ස්පර්ශීය ත්වරණය. හරි? 9 වෙනි මාතෘකාව ස්පර්ශීය ත්වරණය. ඒක අපි හඳුන්වනවා අර ඒක ස්පර්ශී දිශාවට ටැන්ජනල් දිශාවට තියෙන නිසා AT කියලා හඳුන්වනවා. ස්පර්ශීය ත්වරණය AT. කියන්නේ ඊට කලින් කියලා දෙන්න එපා ස්පර්ශීය ත්වරණය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි හිතමු මේ වෙලාවේ මෙයාගේ රේඛීය ප්‍රවේගය ස්පර්ශීය ප්‍රවේගය මෙන්න මෙයා තියෙන්නේ මේ පැත්තට යා v1 කියලා. එයි දැන් මෙයා වෙනස් වෙන ප්‍රවේගයකින් හින්දා මම මෙයා දා ගන්නවා v2 කියලා. right? එයා මම දා ගන්නවා v2 කියලා. මෙතන මේ මොනවද මේ ස්පර්ශීය ප්‍රවේග මේ වෘත්තශල තියෙන වස්තුවේ. මෙන්න මෙයා ඒ කියන්නේ. අපි කලින් වීඩියෝ ඉගෙනගෙන තියෙනවා. හරි? කෝණික ප්‍රවේගය ඔමෙගා 1 ඉඳන් ඔමෙගා 2ට වැඩි වෙලා තියෙනවා. ස්පර්ශීය ප්‍රවේගය v1 ඉඳන් v2ට වැඩි වෙලා තියෙනවා. හරි? ස්පර්ශීය ත්වරණය කියලා කියන්නේ මේ ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවයට. ස්පර්ශීය ප්‍රවේගය කියලා කියන්නේ ස්පර්ශීය ත්වරණය කියලා කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවයට. හරි? right. ස්පර්ශීය ත්වරණය යටින් ලියන්නේ යටින් ඉහත අවස්ථාවේ ස්පර්ශීය ප්‍රවේගය v1 සිට v2 දක්වා වැඩි වී ඇත. හරි? v1 සිට v2 දක්වා වැඩි වී ඇත. යටින් ලියන නිර්වචනය ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වන ශීඝ්‍රතාවය ස්පර්ශීය ත්වරණය නම් වේ. හරි? ස්පර්ශීය ත්වරණය නම් වේ. හරි. අපි බලමු මේකට ප්‍රකාශනයක් ගන්න දැන්. අපිට මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන් v සමානයි r ඔමෙගා. හරි? ඊට කලින් මෙහෙම ලියමු. ස්පර්ශීය ත්වරණය කියන්නේ මොකක්ද? AT කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශීය වේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඩෙල්ටා v බෙදීම t. මෙන්න මෙයා වෙනස් වෙන ශීඝ්‍රතාවය. වෙන විදිහකින් කිව්වොත් v2යි v1යි මෙතන v2 ප්‍රවේගය මෙතන v1 ඒ දෙන්නගේ වෙනස බෙදීම කාලය. හරි. හැබැයි අපිට ලියන්න පුළුවන් මොකද්ද? ඩෙල්ටා v ට මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ ඩෙල්ටා v ට ලියන්න පුළුවන් r වෙනස් වෙන්නේ නැහනේ. හරි? හැබැයි ඔමෙගා නේ වෙනස් වෙන්නේ. r ඩෙල්ටා ඔමෙගා කියලා මට ලියන්න පුළුවන්.
ඇයි v සමානයි මොකක්ද r ඔමෙගානේ. එහෙමනම් ඩෙල්ටා v සමානයි r ඩෙල්ටා v. හරි. මෙන්න මේ සමීකරණය මට ලියන්න පුළුවන්. කොහොමද ඒක ලිව්වේ? v සමානයි r ඔමෙගා නිසා. හරි. හැබැයි මේ යට තව තියෙනවා t එකක්. හැබැයි ඩෙල්ටා ඔමෙගා බෙදීම t කියන්නේ කීයද? ඇල්ෆා. එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද? ඩෙල්ටා t බෙදීම ඩෙල්ටා ඔමෙගා බෙදීම t කියන්නේ ඇල්ෆා නිසා මට ලියන්න පුළුවන් මොකද්ද? ස්පර්ශීය ත්වරණය සමාන වෙනවා මොකේද? r වරක් කෝණික ත්වරණයට. ඔන්න දෙවැනි සමීකරණය. හරි? ඔන්න අපිට හම්බ වෙනවා දෙවැනි සමීකරණය. right? මෙයා රේඛීය කෙනෙක් රේඛීය ස්පර්ශීය ත්වරණයක් එයාගේ ඒකක වෙන්නේ ඒකක අර සුපුරුදු පරිත්වරණ ඒකකමයි ms ඍණ 2. හරි? මේ ඇල්ෆා වල එක ඇසුරෙන් කියන්න පුළුවන්. හැබැයි ඒක කෙලින්ම ms ඍණ 2 වලින් කියන්න පුළුවන්. ඒක නිසා මේ ස්පර්ශීය ත්වරණය කෙලින්ම ඔයාලා කියන්න පුළුවන්. මේ සමීකරණ දිහා බැලුවොත් ඔයාලට පේනෙයි ප්‍රවේගීය බෙදීම කාලය කියලා කියන්නේ ms ඍණ 2 වෙනවා ඒකක. එතකොට මෙන්න කෝණික ත්වරණය මෙන්න ස්පර්ශීය ත්වරණය. හරි? අපි නිර්වචනය ලිව්වා. දැන් ලියා ගන්න. නිර්වචනයෙන් කියලා ලියලා AT සමානයි ඩෙල්ටා V බෙදීම T AT සමානයි R ඩෙල්ටා ඔමෙගා බෙදීම T ඇයි V සමානයි R ඔමෙගා හින්දා ඒක අපි ගිය වීඩියෝ එකේ නේද තියෙනවා. එහෙමනම් AT සමාන ස්පර්ශීය ත්වරණය සමාන වෙනවා මොකේද? R ඇල්ෆාට. right? R ඇල්ෆාට සමාන වෙනවා. හරි. එතකොට එයාව දෛශිකයක් නෙමෙයි. එයාගේ දිශාව හැම වෙලාවෙම වෙනස් වෙනවා ඒ ත්වරණයේ දිශාව. ඒක නිසා එයා දෛශිකයක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒක මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඇයි එයාගේ ප්‍රවේගයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා? ඒගොල්ලෝ වෙනස් වෙනවා නම් එයාලගේ ත්වරණයත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒකට ඒගොල්ලෝ දෛශික නෙමෙයි. මෙයා දෛශිකයක්. උඩෙක් එන දෛශිකයක් වෙනවා. හරි. එතකොට අපි මේකේ මාත්‍රිකා දෙකක් ඉවර කරගත්තා. කෝණික ත්වරණය ඉවරයි, ස්පර්ශීය ත්වරණය ඉවරයි. ස්පර්ශීය ත්වරණය කොයි පැත්තටද යම් කිසියම් මොහොතක තියෙන්නේ? මෙන්න මේ ස්පර්ශීය දිශාව පැත්තට තමයි කිසියම් දී යති මොහොතක තියෙන්නේ. හැබැයි ඒක මොහොතින් මොහොත දිශාව වෙනස් වෙනවා. එතකොට මම මේ රූපේ ලකුණු කරොත් එහෙම ඒක ඔයාලා රූපේ ලකුණු කරගන්න ඕන වෙන්නේ නැහැ. කෝණික ත්වරණයේ දිශාව නම් බෝඩ් එකකින් එළියට මේ ස්පර්ශීය ත්වරණයේ දිශාව තියෙන මේ මොහොතේ නම් මෙන්න මේ පැත්තට. මේ මොහොතේ නම් මේ පැත්තට. මේ මොහොතේ තියෙන්නේ මේ පැත්තට. එතකොට ස්පර්ශීය දිශාවට තමයි යාගේ ත්වරණය තියෙන්නේ. හරි. එතකොට මේ මාතෘකා දෙකම අපි කතා කරලා ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ලොකු මාතෘකාවක් වෙච්ච කේන්ද්‍ර අபிසාරී ත්වරණයට. අපි මේ සූත්‍ර ටික මෙතෙන්ට දාගමු මේ සූත්‍ර දෙකත්. මොකද්ද? අපි ඉගෙන ගත්ත එක කෝණික ත්වරණය සමානයි ඩෙල්ටා ඔමෙගා බෙදීම T. ඒක නිර්වචනයක් ඒක. ඊළඟට ස්පර්ශීය ත්වරණය සමානයි මොකද්ද? R ඇල්ෆා. ඔන්න අපි අද ඉගෙන ගත්ත සමීකරණ දෙක. කෝණික ත්වරණය, ස්පර්ශීය ත්වරණය. හරි. අපි බලමු නැවතත් අපි යමු ඒකාකාර වෘත්තාකාර චලිතයකට. ඒ කියලා කියන්නේ ඔමෙගා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ v වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔමෙගා වෙනස් වෙන්නේ නැත්නම් v වෙනස් වෙන්නේ නැහැනේ. අර ඒ නියතව තියෙනවනේ. ඒක මේ සමීකරණයෙන් පේනවනේ. හරි. එතකොට ඔමෙගා නියතයි, v නියතයි, r උත් නියතයි. ඒකාකාර වෘත්ත චලිතයක්. ඒ කියන්නේ ෆෑන් එකක් ඇත්තටම භ්‍රමණ චලිතයක දෙන්නේ. අපි හිතමු ෆෑන් එකක් වගේ ඒ කියන්නේ එකම වේගයෙන් කරකිනවා. ගල් කැටයක් අරගෙන එකම වේගයෙන් වහම කරකවනවා. උදාහරණයකට සූර්යයා වටේ පෘථිවිය ඒකාකාර වෘත්ත චලිතයක දෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් අපි නැවතත් සලකමු. right. එතකොට අපි කරකනව නම් නූලක ගැට ගහලා ගල් කැටයක් මේ ගල් කැටයක් නූලක ගැට ගහලා කරකන්න කියලා හිතන්න. එතකොට අපිට තේරෙනවා
මෙන්න මේ තන්තුවේ අපේ අත මෙතන තියෙනවා නම් අපේ අත මත මෙන්න මෙහෙම T බලයක් අපිට තියෙනවා. අත මත. එහෙමනම් මේ තන්තුව දිගේ මේ ආතතිය තියෙන්න ඕන. එහෙමනම් මෙන්න මෙහෙම මෙන්න මේ ගල් කැටය මතත් T බලයක් තියෙන්න ඕන. මෙන්න මේ T කියලා බලයක් තියෙන්න ඕන. අපේ අත මත දැනෙනවා නම් තන්තුවට ආතතියක් තියෙනවා කියලා. එකෙන් අදහස් වෙනවා මොකද්ද? වස්තුව මතත් ආතති බලයක් මෙන්න මෙහෙම වස්තුව මත කේන්ද්‍රයේ දිශාවට ක්‍රියා කරන්න ඕන කියලා. හරි බල ලකුණු කරලා බැලුවොත් මෙන්න මේ රූපේ. මේක අපේ අතට දැනෙන එක්කෙන එහෙම එක්කෙනෙක් තියෙනවා නම් මේ තන්තුව දිගේ මාර්ගයේ තියෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ වස්තුව මතත් මෙන්න මෙහෙම T ආතතියක් තියෙන්න ඕන. ඒ කියන්නේ වස්තුව මත කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙන්න ඕන. හරි? හරි. අපි දන්නවා බලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ත්වරණයකුත් තියෙන්න ඕන. බලය තියෙන කේන්ද්‍රයේ දෙසට නම් ත්වරණයක් තියෙන්න ඕන කේන්ද්‍රයේ දෙසට. අන්න ඒ කේන්ද්‍රයේ දෙසට තියෙන ත්වරණයට තමයි කේන්ද්‍ර අபிසාරී ත්වරණය. මේ දෙසට කියන එක. කේන්ද්‍ර අபிසාරී ත්වරණය. එතකොට ලෝකේ තියෙන වෘත චලිතයක හෝ භ්‍රමණ චලිතයක අපි දැන් වෘත චලිතය විතරනේ කතා කරන්නේ. ලෝකේ තියෙන කිසියම් වස්තුවක් වෘත චලිතයක යෙදෙනවා නම් හැම වෙලාවෙම එයාගේ මෙන්න මේ විදිහට කේන්ද්‍රයේ දෙසට බලයකුත් තියෙන්න ඕන කේන්ද්‍රයේ දෙසට ත්වරණයකුත් තියෙනවාමයි. හරි? කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙන්න ඕන කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් තියෙන්නත් ඕන. හරි. ඒක ලෝකේ තියෙන ඕනම වෘත චලිතයක දෙන වස්තුවකට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාරණයක්. එතකොට මේ නූලක ගැට ගහපු ගල් කැටයක් වෘත චලිතයක දෙනවා. යා මත මේ පැත්තට බලයක් තියෙනවා T කියලා. ඒ වගේම බලයක් තියෙනවා නම් ත්වරණයක් තියෙන්නත් ඕන. ඒ ත්වරණය තමයි අපි කියන්නේ කේන්ද්‍ර අபிසාරී ත්වරණය. කේන්ද්‍රයේ දෙසට ඇති ත්වරණය කියලා. හරි. එතකොට ඒ කේන්ද්‍රයේ දෙසට ඇති ත්වරණයේ විශාලත්වය අපිට හම්බ වෙනවා මොකෙන්ද? A සමානයි ඒක අපි කේන්ද්‍රයේ දෙසට තියෙන නිසා ඒකට මම දානවා AR කියලා. කේන්ද්‍රයේ දෙසට කියලා පේන්න. කේන්ද්‍ර අபிසාරී ත්වරණය මම හඳුන්වනවා AR වලින්. සමහර තැන්වල AC වලින් හඳුන්වලා තියෙනවා. මම AR වලින් හඳුන්වනවා. AR සමානයි V ඔමෙගා සමානයි V වර්ගයේ බෙදීම R සමානයි ඔමෙගා වර්ගය R. මෙන්න මේ සමීකරණයෙන් අපිට හම්බ වෙනවා කේන්ද්‍ර අபிසාරී ත්වරණය. ওই සමීකරණයෙන් අපිට හම්බ වෙනවා කේන්ද්‍ර අபிසාරී ත්වරණය. right? එතකොට ලියන්න මාතෘකාව 10 කේන්ද්‍ර අபிසාරී ත්වරණය. right? ඒක යටින් ඒක වරහන් ඇතුලේ තියන්න AR. හරි AR වලින් අපි සංකේතවත් කරමු. යටින් ලියන්න නූලක ගල් කැටයක් ගැට ගසා ඒ වෘත චලිතයක යෙදීමට සැලැස්සූ විට අපේ අත්මත ආතතියක් දැනේ. එම බලයම ගල් කැටයේ මතද කේන්ද්‍රයේ දෙසට ක්‍රියා කළ යුතු වේ. මෙන්න මේ රූපේ ලකුණු අඳ ගන්න. මේ රූපේ මේ බල ලකුණු කරන්න. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ කියලා අඳ ගන්න. මේ රූපේ සම්පූර්ණයෙන්ම ආපහු අඳ ගන්න. එසේ කේන්ද්‍රයේ දෙසට T බලයක් ඇතනම් F සමානයි MA අනුව කේන්ද්‍රයේ දෙසට ත්වරණයක්ද T
තිබිය යුතුය. කේන්ද්‍ර දෙසට තෝරණයක්ද තිබිය යුතුය. එම තෝරණය අප කේන්ද්‍ර අභිසාරී තෝරණය ලෙස හඳුන්වමු. එය සෑම විටම කේන්ද්‍රය දෙසට යොමු වී ඇති අතර වෘත චලිතයක යෙදෙන ඕනෑම වස්තුවකට ඕනෑම වස්තුවකින් ඉරක් ගහගන්න. තම චලිතය පවත්වා ගැනීමට කේන්ද්‍ර අභිසාරී තෝරණයක් අවශ්‍ය වේ. right. නවත්තන්න ලියන එක. කිසිම මොහොතක කේන්ද්‍ර අභිසාරී තෝරණයක් නැත්නම් වෘත චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෙ කොහෙද කේන්ද්‍ර අභිසාරී තෝරණයක් වෘත චලිතයක් තියෙන්නේ? ඒ හැම තැනම කේන්ද්‍ර අභිසාරී තෝරණයක් තියෙනවාමයි. හරි. යටින් මෙන්න මේක ලියලා ඒකට කොටු කරගන්න කේන්ද්‍ර අභිසාරී තෝරණය. එයාගේ ඒකක අපි බලමු මොනවද කියලා. මෙතනින් අපි ඒක හදාගමු. ප්‍රවේගී වර්ගයේ ms ඍණ 1. ඊට පස්සේ මෙයාගේ ඒකක ආයගේ වර්ගය. හරි. මෙයාගේ ඒකක වෙන්නේ මොකද්ද? මීටර්. එතකොට මීටර් 1කට මීටර් 1ක් කැපිලා යනවා. ඒකකයේ විදිහට අපිට ආපහු වෙනවා ms ඍණ 2. හරි. මේක ඕනේ ලියා ගන්න. මේක ඉස්සරහින් ලියා ගන්න. ඒකක ms ඍණ 2. එතන ඉස්සරහින් ලියා ගන්න දිශාව සෑම විටම කේන්ද්‍රයේ දෙසට. හරි? සෑම විටම කේන්ද්‍රයේ දෙසට. කේන්ද්‍ර අභිසාරී තෝරණයේ දිශාව තියෙන හැම වෙලාවෙම කේන්ද්‍රය දෙසට. right. අපි මෙන්න මෙයම ඔප්පු කරන්න දැන් try කරමු. හරි? ඔප්පු කරන්න උත්සාහ කරමු අපි. කොහොමද? මෙන්න මෙයාගේ ප්‍රවේගය v නම් v ට වෙනස් වෙලා තියෙනවා ප්‍රවේගය. මේ පැත්තට ගියපු එක්කෙනා දැන් මේ පැත්තට යනවා. හරි? ඒතර ප්‍රවේගය වෙනස් වෙලා. ප්‍රවේගයක් වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම තෝරණයක් තියෙනවා. ඒ තෝරණය තමයි අපි මේ කතා කරේ. හරි? ප්‍රවේගය වෙනස් වුණේ ඇයි? මේ කේන්ද්‍ර අභිසාරී තෝරණය නිසා. මේ පැත්තට ගියපු එක්කෙනා දැන් මේ පැත්තට යනවා. ඒ කියන්නේ මේ පැත්තට තිබු තෝරණය හින්දා මෙයා ටික මෙහාට හැරෙනවා දැන්. හරි කේන්ද්‍රයේ දෙසට ටික හැරෙන්න උත්සාහ කරනවා. හරි. මට අපිට ගන්න පුළුවන් මොකද්ද? තෝරණය ගන්න පුළුවන් මම ගන්න කේන්ද්‍රයේ දෙසට. හරි කේන්ද්‍රයේ දෙසට නෙවෙයි දැන් තෝරණය තියෙන්නේ. හරි ඒ කේන්ද්‍රයේ දෙසට තෝරණය මම ගන්නවා මොකද්ද? කේන්ද්‍රයේ දෙසට ප්‍රවේග වෙනස. හරි. ප්‍රවේග වෙනස ගණිතදී අපි ගන්න ඕන කොහොමද? අවසන් ප්‍රවේගය අඩු කිරීම මුල් ප්‍රවේගය. අවසාන ප්‍රවේගය මෙන්න මෙහෙට තියෙන්නේ. මට ඕන මෙන්න මේ පැත්තට ප්‍රවේගය ඕන. ඒ කියන්නේ කේන්ද්‍රයේ දෙසට මෙහෙට. එහෙමනම් මේ කෝණය θ නම් මේ කෝණය θ. හරි? කේන්ද්‍රයේ දෙසට ප්‍රවේගය වෙන්නේ. කේන්ද්‍රයේ දෙසට නෙමෙයි මෙන්න මේ පැත්තට ප්‍රවේගය වෙන්නේ. මොකද්ද අවසාන ප්‍රවේගය වෙන්නේ? මෙයාගේ v sin θ. හරි මේ sin θ තමයි මේ පැත්තට ප්‍රවේගය වෙන්නේ. මේ පැත්තට තෝරන්නේ නැහැ නේද? මේ පැත්තට ප්‍රවේගය වෙන නිසා මම ගන්නවා. මුල් ප්‍රවේගය තිබ්බේ මේ පැත්තට ප්‍රවේගයක් තිබුණේ නැහැ. ප්‍රවේගය තිබ්බේ ලම්බක දිශාවට. එහෙනම් මේ පැත්තට ප්‍රවේගය බිඳුවයි. ඔය ප්‍රවේගය වෙනසට ගත වෙච්ච කාලය මොකද්ද? t. හරි? මම මේක සලකන්නේ ඉතා කුඩා θ කෝණයක් සඳහා. හරි? ඉතා කුඩා θ කෝණයක් සඳහා සැලකුවම එතකොට ඉතා කුඩා θ කෝණයකට සැලකුවාම මට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම v θ බෙදීම t කියලා. ඇයි? ඉතා කුඩා θ සඳහා sin θ
ආසන්නව සමානයි තීටට. ඒ මොකක්ද? එහයි පස්සේ බලමු දැන් මෙතන මම කියලා දෙනවා මේක එහෙම වෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට ඊටා කුඩා sin θ සඳහා sin θ ආසන්නව සමානයි තීටට. මෙන්න මේ θ මෙහෙම ලොකුවට ඇඳලා තිබ්බට මම මේ ප්‍රකාශය ඔප්පු කරන්නේ මේ වගේ ලොකු θ එකකට නෙමෙයි. චූටි කෙනෙකුට අංශක 0.0 ගන්න කෙනෙක්ට. right මේ මම පේන්න තමයි මේක ලොක් කරලා ඇඳලා තියෙන්නේ. right එතකොට මට කියන්න පුළුවන් මෙතන මොකද්ද θ බෙදීම t කියලා කියන්නේ මේ θ බෙදීම t කියන පදේ කෝණික විස්ථාපනය වෙනස් වෙන ශීඝ්‍රතාවය නේ. θ බෙදීම t කියන්නේ ඔමෙගාට. ඉතින් මට ඒක ලියන්න පුළුවන් v වෙනුවට මට ලියන්න පුළුවන් v වෙනුවට ඔමෙගා වෙනුවට මට ලියන්න පුළුවන් v බෙදීම r කියලා. හරි? එතකොට ඔමෙගා වෙනුවට v බෙදීම r කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මට ලියන්න පුළුවන් ඕන නම් සමානයි v වර්ගයේ බෙදීම r. ඉතින් මට ඔය නම් ලියන්න පුළුවන් ඔමෙගා වෙනුවට v වෙනුවට r ඔමෙගා ලියන්න පුළුවන්. ඒ කරලා මේ සමීකරණ ගන්න පුළුවන්. right? එතකොට ඔන්න මම මොකද කරේ? මේ සමීකරණය ඔප්පු කළා. මෙන්න මෙයාව ඔප්පු කරා. මොකේද ඔප්පු කරන්නේ? ඊටා කුඩා θ සඳහා ඔප්පු කරන්නේ. මෙයා ඊටා චූටි. ඒ වෙලාවේ තමයි මම මේක ඔප්පු කරන්නේ. නැතුව අනික් වෙලාවලත් හරි මේක. ඉතින් ඔප්පු කිරීම සඳහා මට ඒක පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් මේක ඔප්පු කරන්නේ කලණය පාවිච්චි කරලා. ඉතින් ඒක ඔයාලට O level A level මට්ටමට නැති නිසා මේ බයෝ අයට ඒක විදිහට මට ඔප්පු කරන්න බෑ. මම මේක ඔප්පු කරේ වඩා සරල විදිහකට θ ඊටා කුඩා කෝණ සඳහා. එතකොට right මේක යටින් ලියා ගන්න. අප දැන් ඉහත සමීකරණය අපෝහණය කරමු. මේ සඳහා θ ඊටා කුඩායයි උපකල්පනය කරමු. right මෙන්න මේ රූපේ ඔයාලා මෙන්න මේ කඩයිරි වලින් මෙන්න මේ වීදා ගන්න. හරි මේ කඩයිරි වලින් මෙන්න මේ වීදා ගන්න පැන්සලෙන් දාගත්තත් කමක් නැහැ. හරි. අර මං කියපු එකට යටින් දැන් ලියා ගන්න. කේන්ද්‍රයේ දෙසට තුවරණය අවශ්‍ය නිසා කේන්ද්‍රය දෙසට ප්‍රවේග වෙනස සලකමු. එහෙම ලියලා මේක ලියා ගන්න. මේ අවසන් ප්‍රවේගය මේ මුල් ප්‍රවේගයේ කේන්ද්‍රය දෙසට. කේන්ද්‍ර දෙසට කිව්වට මේ වෙලාවේ කේන්ද්‍ර දෙසට නෙමෙයි මේ තියෙන්නේ. මට ඕන මෙන්න මේ පැත්තට. කේන්ද්‍රයේ දෙසට මේ වෙලාවේ මේ පැත්තටනේ. ඉතින් මම අවසන් ප්‍රවේගය සලකන්නේ මේ පැත්තට. ඊට පස්සේ මේක ලියා ගන්න. මම මේක පෙන්වන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. සමහර වෙලාවට ඔයාලා O level වල ඉගෙනගෙන ඇති. right එතකොට කේන්ද්‍ර අභිසාරී තෝරණය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රයේ දෙසට තියෙන තෝරණයක්. කොයි පැත්තටද යා තියෙන්නේ? මෙන්න මේ පැත්තට. කේන්ද්‍රයේ දෙසට හැම වෙලාවෙම මෙන්න මෙයා තියෙන්නේ. මෙතන ගියාට පස්සේ මේ පැත්තට, මෙහෙට ආවට පස්සේ මේ පැත්තට. හැම වෙලාවෙම කේන්ද්‍රයේ දෙසට තෝරණයක් තියෙනවා. හරි? කේන්ද්‍රයේ දෙසට තෝරණයක් තියෙනවා. මම මෙන්න මේ කැලල පොඩ්ඩක් ඔප්පු කරලා ඉන්නම්. හරි? මෙන්න මේ කැලල මම ඔප්පු කරලා ඉන්නම් මෙතනම. මම මේක කරන්නම් රතු පෑනෙන්. අපි හිතමු අපි ගම්මු මෙන්න මෙහෙම වැඩක් කරමු. හරි මේව ලියාගෙන ඉවරනේ. මෙන්න මෙහෙම වැඩක් කරමු. අපි ඊටා කුඩා θ තියෙන මෙන්න මෙහෙම ඡාප කොටසක් ගමු. වෘත්ත ඡාප කොටසක්. මේ තමයි θ ඊටා කුඩායි මෙන්න වෘත්ත ඡාප කොටසක්. හරි ඔක වෘත්ත ඡාප කොටසක්. හරි මෙතන යටින් ලියා ගන්න. මේක රූපෙට කලින් ලියා ගන්න. කේන්ද්‍රයේ θ ඊටා කුඩා θ කෝණයක් ආපාතනය කරන කේන්ද්‍රයේ ඊටා කුඩා θ
තීටා කෝණයක් ආපාතනය කරන AB 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 ඡාපය සලකමු. AB ඡාපය සලකමු. ඊට පස්සේ මේ රූපය ඇඳ ගන්න ටිකක් ලොකුවට ඇඳ ගන්න. ටිකක් ලොකුවට කියන්නේ සෙන්ටිමීටර් අරේ සාමාන්‍ය සෙන්ටිමීටර් 3ක් විතර හැදිට ඇඳ ගන්න මේ රූපය. ඊට පස්සේ මට ලියන්න පුළුවන් මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන් මට මෙන්න මෙම ත්‍රිකෝණයක්. දැන් ඔන්න ත්‍රිකෝණයකුත් තියෙනවා මේ ඡාප කොටසේ. මම මේ ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා C කියලා. මට ලියන්න පුළුවන් sin θ සමානයි BC බෙදීම කර්ණය. කර්ණය කියලා කියන්නේ R. මම හිතනවා මෙයාගේ අරය R කියලා. හරි ත්‍රිකෝණමිතිය මට ලියන්න පුළුවන් sin θ සමානයි BC බෙදීම කර්ණය. ඊළඟට මට ලියන්න පුළුවන් අර S සමානයි R ට සමීකරණය දාලා. හරි S සමානයි R ට සමීකරණය දාලා මෙන්න මෙයා දාලා ලියන්න පුළුවන් AB සමානයි R වරක් තීටා. ඒ කියලා කියන්නේ කොහොම නිසාද අපි ගත්තේ එක S සමානයි R θ වලින් එක ගත්තේ. හරි ඒකෙන් මට ලියන්න පුළුවන් θ සමානයි AB බෙදීම R. AB බෙදීම R. හැබැයි මෙන්න මෙයාම සමීකරණය පළවෙනි එක කියලා ගන්නවා. මේක මම ගන්නවා දෙවෙනි සමීකරණය කියලා. හරි. හැබැයි θ පුංචි වෙන්න බලන්න වෙන දෙයක්. BC සමානයි BA. හරි. ඉතා කුඩා θ සඳහා AB සමානයි ආසන්නව. හරි. AB ආසන්නව සමානයි BC ට. එම නිසා අපිට ලියන්න පුළුවන් ඉතා කුඩා ඒව සඳහා ඉතා කුඩා θ සඳහා මට ලියන්න පුළුවන් මොකද්ද? sin θ සමානයි θ කියලා. හරි. ඉතා කුඩා කෝණ සඳහා මට ලියන්න පුළුවන් sin θ සමානයි θ කියලා. right. හරි. මේක ඔයාලා ඇඳගත්තනේ මේ රූපේ. ඊට පස්සේ ලියා ගන්න sin θ සමානයි BC බෙදීම R, AB සමානයි R θ. මොකින්ද ඒ ගන්න S සමානයි R θ සමීකරණය. θ සමානයි AB බෙදීම R. ඉතින් ඉතා කුඩා කෝණ සඳහා අපිට පේනවා AB ආසන්නව සමානයි BC ට. මේ දෙන්න ආසන්නව සමානයි. මේ θ කුඩා වෙන්න මේ දෙන්න සමාන වෙන්න බලනවා වැඩි. right. මම මේ θ ලොකු කරලා මේ අදලා තියෙන්නේ. මේක චූටි කෝණයක්. එතකොට මේ BC සමානයි AB ට θ කුඩා පුංචි විදිහේ. ඉතින් ඒකෙන් අපිට ලියන්න පුළුවන් 1 2 සමාන කරලා අපිට ලියන්න පුළුවන් මොකද්ද? sin θ සමානයි θ කියලා. right. හරි. එතකොට ඒක ලියා ගන්න සමානයි කියලාම ලියන්න එපා. ආසන්නව සමානයි කියලා ලියා ගන්න. හරි. 100ක් සමාන නැහැ. ආසන්නව සමානයි. හරි. එතකොට ඒක අපිට ඕනේ මේ ඔප්පු කිරීම සඳහා මේ කැල ඕනේ නැහැ ඇත්තටම. මේ කැල අවශ්‍ය නැහැ. මේ කිසිම දෙයක් ඕනේ නැහැ. මේ ඔප්පු කිරීම ඕනත් නැහැ. මෙයා ඕනත් නැහැ. ඒකට මම ඒක කරා. ඔයාලා දැනගන්න ඕන කේන්ද්‍ර අபிසාරී තූර්ණය වෘත චලිතයේ යෙදෙන ඕනම වස්තුවකට තියෙනවා. ඒක තියෙන කේන්ද්‍රයේ දෙසට ඒකේ විශාලත්වය AR සමානයි. ඒකේ AR වලින් සංකේතවත් කරනවා. V ඔමෙගා සමානයි V වර්ගයේ බෙදීම R සමානයි ඔමෙගා වර්ගය R. right. එතකොට අන්නේ සමීකරණය ඔයාලට හොඳට මතක තියෙන්න ඕන වෙනවා. ගොඩාක් වෘත චලිතේ පාවිච්චි වෙන සමීකරණයක් මේක. හරි. right. හරි. දැන් එතකොට අපි බලමු තෝරණ අපි ඉගෙන ගත්තා වර්ග 3ක් තියෙනවා වෘත චලිතේ තියෙන වස්තුවකට. කෝණික තෝරණේ තියෙන්න පුළුවන්, ස්පර්ශීය තෝරණේ තියෙන්න පුළුවන්, කේන්ද්‍ර අபிසාරී තෝරණේ තියෙන්න පුළුවන්. කෝණික තෝරණය කියන්නේ මොකද්ද? ඔමෙගා වෙනස් වෙන ශීඝ්‍රතාවය. එයාගේ දිශාව මොකද්ද? අර දකුණ අත පාවිච්චි කරලා ගන්න දිශාව, මාපට ඇඟිල්ලේ දිශාව. ස්පර්ශීය තෝරණේ තියෙන්නේ කොහමද? ඒ මොහොතේ මේ ස්පර්ශීය දිශාවට තියෙන්නේ. එයා ඒ කියන්නේ මොකද්ද? ස්පර්ශීය තෝරණය කියලා කියන්නේ මේ v වෙනස් වෙන ශීඝ්‍රතාවය. හරි? ඒ කියලා කියන්නේ ස්පර්ශීය තෝරණය කියලා කියන්නේ v බෙදීම t. ඩෙල්ටා v බෙදීම t. හරි? මේ මොකද්ද? ඔමෙගා වෙනස් වෙන ශීඝ්‍රතාවය. මේ ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය. ස්පර්ශීය ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාවය.
ඊළඟ තව එක්කෙනෙක් ඉන්නවා කේන්ද්‍ර අபிසාරී තෝරණය කියලා කේන්ද්‍රයේ දෙසට මේ පැත්තට. හරි. මෙයා තියෙන්නේ බෝඩ් එකෙන් එළියට මේ වෙලාවේ. මෙයා තියෙන්නේ මේ ස්පර්ශීය දිශාවට. මෙයා තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. ඔන්න තෝරණ 3. මේ දෙන්න එන්නේ මේ ඔමෙගා වෙනස් වෙනවා නම් විතරයි. ඒ කියන්නේ ඒකාකාර නොවන වෘත චලිතයකට තමයි මේ දෙන්න තියෙන්නේ. නැත්තම් ඒ දෙන්න නැහැ. ඒකාකාර ඔමෙගා නම් මේ දෙන්නම නැති වෙනවා. ඇයි? මෙයා ඇල්ෆාට මොකද වෙන්නේ? ඩෙල්ටා ඔමෙගා බෙදීම t. ඒ කියන්නේ කෝණික ප්‍රවේගයේ වෙනස් වෙන ශීඝ්‍රතාවය. කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැත්තම් ඇල්ෆා බිඳුවයි. හරි? ඒ කියන්නේ මෙයා බිඳුව වෙලා යනවා. ඔමෙගා වෙනස් වෙන්නේ නැත්තම්. ඔමෙගා වෙනස් වෙන්නේ නැත්තම් මෙයාට මොකද්ද වෙන්නේ? නේ? එයා බිඳුව වෙලා යනවා කියලා ගත්තා. ඔමෙගා වෙනස් වෙන්නේ නැත්තම් මෙයාට මොකද වෙන්නේ? ස්පර්ශීය තෝරණයට මේ ඇල්ෆා බිඳුව වෙච්ච හින්දා මෙයාත් බිඳුව වෙලා යනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නම බිඳුව වෙනවා ඔමෙගා වෙනස් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඒකාකාර වෘත චලිත වලට නම්. හරි ඔමෙගා වෙනස් වෙන්නේ නැති ඒවට නම් මෙන්න මේ දෙන්න අදාළ නැහැ. ඒ දෙන්න නැති වෙලා යනවා. ඔමෙගා වෙනස් වෙනවා නම් ඒ කියන්නේ මෙයාගේ එන්න වේගය වැඩි වෙනවා නම් කරකින එක්ක වේගය අඩු වෙනවා නම් තමයි මේ දෙන්න ඉන්නේ. right හැබැයි මෙයා එහෙම නැහැ. එයා ඔමෙගා වෙනස් වුණත් ඉන්නවා නැතත් ඉන්නවා අඩු වුණත් ඉන්නවා වැඩි වුණත් ඉන්නවා ඔමෙගා වෙනස් නොවුණත් ඉන්නවා. හරි එතකොට කේන්ද්‍ර අபிසාරී තෝරණය හැම වෙලාවෙම තියෙනවා. අනිවාර්ය දෙයක් ගියා. වෘත චලිතයේ තියෙන වස්තුවකට මෙයා අනිවාර්ය කෙනෙක්. මේ දෙන්න අනිවාර්ය නෑ. දෙන්න ඉන්නේ ක්‍රමයෙන් වැඩි වෙන හෝ ක්‍රමයෙන් අඩු වෙන ඔමෙගා සහිත ඒවට විතරයි. මෙයා හැම වෙලාවෙම ඉන්නවා. එයාගේ විශාලත්වය මෙන්න. අපි ගොඩක් ඉගෙන ගන්නේ මෙන්න මේ අවස්ථාව. ඔමෙගා නොවෙනස්ව පවතින වෙලාව වෘත චලිතය. ඒකාකාර වෘත චලිත ගැන අපි ඉගෙන ගන්නේ. ඒක නිසා අපිට ගොඩක් වෙලාවට ඕන වෙන්නේ කේන්ද්‍ර අபிසාරී තෝරණය විතරයි. එයා තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. හැබැයි ඔමෙගා වෙනස් වෙනවා නම් අපිට පේනවා රේඛීය තෝරණ මෙයාට දෙන්නෙක් ඉන්නවා. හරි? ඔමෙගා වෙනස් වෙනවා නම් රේඛීය තෝරණ දෙන්නෙක් ඉන්නවා. මෙයා කෝණික තෝරණයක්. එයා තියෙන බෝඩ්ඩින් උඩට. හැබැයි මේ දෙන්න රේඛීය තෝරණ දෙන්නේ. හරි? මේ දෙන්න රේඛීය තෝරණ දෙන්නේ. එතකොට ඔමෙගා වෙනස් වෙනවා නම් හරි? ඔමෙගා වෙනස් වෙනවා නම් අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මොකද්ද? වෘත චලිතයේ දෙන වස්තුවකට හරි ඔමෙගා වෙනස් වෙනවා නම් වෘත චලිතයේ දෙන වස්තුවකට මෙන්න වෘත චලිතයේ දෙන වස්තුවක් එයාට තියෙනවා රේඛීය තෝරණ දෙන්නෙක්. එක්කෙනෙක් කවුද? මෙන්න. ඒ කවුද? ස්පර්ශීය තෝරණය. AT තියෙනවා මේ පැත්තට. දී ඇති මොහොත. ඊළඟ කේන්ද්‍ර අபிසාරී තෝරණය AR තියෙනවා මේ පැත්තට. AR තියෙනවා මේ පැත්තට. එතකොට ඔන්න තෝරණ දෙන්නෙක් ඉන්නවා. රේඛීය තෝරණ දෙකක් තියෙනවා. ඒ දෙන්න මෙන්න මේ විදිහට ඉන්නේ ලම්බක දිශාවට ක්‍රියා කරනවා. ඒතර ලම්බක දිශාවට ක්‍රියා කරනකොට සම්ප්‍රයුක්ත තෝරණයක් අපිට හම්බ වෙයි. කොහොමද? මෙන්න මේ විදිහට. R සම්ප්‍රයුක්ත. හරි? එතකොට යාගේ විශාලත්වය අපිට හම්බ වෙයි. ඒ සමානයි අපි දන්න එකින් එකට ලම්බක දෛශික දෙක එකතු හොයන්න. කොහොමද අපි හොයන්නේ? AT වල වර්ගය එකතු කිරීම AR වල වර්ගයේ වර්ගමූලයෙන් අපිට හම්බ වෙනවා මෙයාගේ සම්ප්‍රයුක්තය කියන. යා මම මේ රූපේ දක්ව දාන්නේ මේ සූත්‍රය. ඒක මම වෙනම පෙන්නන්නම්. මෙන්න RA සම්ප්‍රයුක්ත. හරි? ඒකට මම දාන්න AR කියලා. හරි? ඔන්න ඒකාකාර ඔමෙගා නැතුව වෘත්තාකාර චලිතයක යෙදෙන වස්තුවක තෝරණය මෙන්න මේ සම්ප්‍රයුක්ත තෝරණය මේ විදිහට තියෙනවා. ඇයි? එයාට මෙන්න මේ විදිහට ලම්බක තෝරණ දෙකක් තියෙනවා. ඒ දෙන්නගේ එකතුව. හරි? එතකොට මට ලියන්න පුළුවන් AR මට ලියන්න පුළුවන් සමානයි A simple R වල වර්ගය එකතු කිරීම AT වල වර්ගයේ වර්ග මූලය. ඔය නම් දිශාව ගන්න පුළුවන් අපිට. දිශාවත් ගත්තා. මම හිතන්නම් මෙතන කෝණය phi කියලා. හරි? එතකොට මට ලියන්න පුළුවන් මේ කෝණයත් ලියන්න පුළුවන් phi සමානයි tan
ප්‍රතිලෝම AR බෙදීම AT right ඒවා මම කියලා දෙන්න යන්නේ නැහැ ඒවා අපි ඉගෙනගෙන තියෙන දේවල් දෛශිකවල right එතකොට අපිට හම්බ වෙනවා මේ phi මේ කෝණය ওই නම් හොයාගත්ත හැකි කොච්චර ඒ කියන්නේ ස්පර්ශීය දිශාවට කොච්චර ආන්තරව තියෙන කියලා හොයාගත්ත හැකි ওই නම් ඊට පස්සේ ওই නම් අපිට හොයාගන්න පුළුවන් මේ අවසාන සම්ප්‍රයුක්ත තෝරණය සම්ප්‍රයුක්ත රේඛීය තෝරණය කොච්චරද කියලා. හැබැයි ඉතින් මේක එච්චර අපිට වැදගත් වෙන්නේ නැහැ. අපිට වෙන වෙනමයි ඕන වෙන්නේ කේන්ද්‍ර අභිසාරී තෝරණය සහ ස්පර්ශීය තෝරණය. ගොඩක් වෙලාවට අපිට ගොඩක් වෙලාවට ස්පර්ශීය තෝරණය අවශ්‍ය වෙන්නේ අපේ ගණන් වල. අපිට ගොඩක් හම් වෙන්නේ ගණන් ඒකාකාර තෝරණ. හැබැයි එකෙන් අදහස් කරන්නේ ඒකාකාර ඔමෙගා අපිට ගොඩක් හම් වෙන්නේ ගණන්. ඒක නිසා මෙන්න මේ දෙන්න ගොඩක් ගණන් වල අපි බිඳුව වෙලා යනවා. මෙන්න මෙයා විතරයි අපිට ඉතුරු වෙන්නේ. හැබැයි එහෙම කියලා බෑ. අරවත් තියෙන්න ඕන. හැබැයි සිලබස් එක වල ලිමිට් වෙලා තියෙනවා ඒකාකාර වෘත්ත චලිත වලට විතරක්. ඒක නිසා මේ දෙන්න නැති වෙනවා ඔයාලට. හැබැයි භ්‍රමණ චලිතය දෙන්න හම්බෙන්න නිසා තමයි මම මේ දෙන්න එතන උගන්වගෙන යන්නේ. හරි. එතකොට මට කෙටියෙන් කියන්න ඕනේ තෝරණාකාර තුනයි. කෝණික තෝරණය, ස්පර්ශීය තෝරණය, කේන්ද්‍ර අභිසාරී තෝරණය. මෙයා ඉන්නේ ඔමෙගා වෙනස් වෙනවා නම් විතරයි මේ දෙන්න ඉන්නේ. ඔමෙගා වෙනස් වෙන්නේ නැතත් ඔමෙගා වෙනස් වුණත් මෙයා ඉන්නවා. එයාලගේ විශාලත්වයන් අර සමීකරණ වලින් හම්බ වෙනවා. ඉතින් ඔමෙගා වෙනස් වෙන වෙලාවකදී රේඛීය තෝරණ දෙකක් තියෙනවා. මෙයයි එයාගේ සංප්‍රයුක්ත තෝරණය තමයි වස්තුව මත ඒ මොහොතේදී ක්‍රියා කරන්නේ. කෝණික තෝරණය වෙනම බෝඩ් එකකින් එළියට හෝ බෝඩ් එක තුලට වෙනම තියෙනවා. එයා කෝණික තෝරණය. රේඛීය කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ දෙන්න එකේ දෙන්න පටල ගන්න බෑ. යා වෙනම කෙනෙක්. මේ දෙන්න ටිකක් එක වගේ. එදෙන රේඛීය තෝරණ දෙකක්. හරි. තරුවක් දාලා යටින් ලියන්න. තරුවක් දාලා වෙනම යටින් ලියන්න. ඒ අනුව වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට තෝරණ ආකාර තුනක් පිහිටිය හැකිය. තෝරණ ආකාර තුනක් පිහිටිය හැකිය. 1 2 3 ගාලා එකින් එක යටින් ලියා ගන්න කෝණික තෝරණය, ස්පර්ශීය තෝරණය, කේන්ද්‍ර අභිසාරී තෝරණය. වරහන් ඇතුලේ දාගන්න ඒගොල්ලොන්ගේ සංකේතات. මේ දෙන්නට මෙහිම සංගල වරහනක් දාලා පැන්සල් ලියා ගන්න. ඔමෙගා වෙනස් වේ නම් පමණයි. ඒ දෙන්න ඉන්නේ. right? ඔමෙගා වෙනස් වේ නම් පමණයි. මේ දෙන්නට සංගල වරහනක් දාලා ලියා ගන්න. ඒ අනුව රේඛීය තෝරණ දෙකකි. යනවා රේඛීය තෝරණ දෙකකි කියලා ලියාගන්න. හරි ඔමෙගා වෙනස් වෙනවා නම් විතරයි මේ දෙන්න ඉන්නේ. හැබැයි ඔමෙගා වෙනස් වෙන මොහොතක රේඛීය තෝරණ දෙකක් තියෙනවා කියලා අපිට පේනවා. හරි. යටි ලියන්න. ඒ අනුව ඔමෙගා වෙනස් වන වෘත්ත චලිතයක රේඛීය තෝරණ දෙකක් ඇත. රේඛීය තෝරණ දෙකක් ඇත. යටින් ලියන්න මෙහෙම ඉරක් ගහලා යටින් ලියන ඉරක් ගහලා ස්පර්ශීය තෝරණය ස්පර්ශීය දිශාවටත් ඊළඟට තව මේ වගේ ඩෑෂ් එකක් ගහලා ලියා ගන්න යටින් යට රූලය. කේන්ද්‍ර අභිසාරී තෝරණය කේන්ද්‍රයේ දිශාවටත් ක්‍රියා කරයි. කේන්ද්‍රයේ දිශාවටත් ක්‍රියා කරයි. මේ රූපය අඳ ගන්න. ලස්සනට අඳ ගන්න මේ වගේ නෙමෙයි හරි. ඒකල්ලා කේන්ද්‍ර අභිසාරී තෝරණයයි ස්පර්ශීය තෝරණයයි ලකුණු කරගන්න. මේ AR කියන එක නා ඒ සම් කියලා දාගන්න හරි. සම්ප්‍රයුක්ත නැත්නම් R සිම්පල් R පෙරලේ පැටිලේ ඒ සම්ප්‍රයුක්ත. එතකොට ලියා ගන්න ඒ සම්ප්‍රයුක්ත අපිට හොයන්න පුළුවන් මේ විදිහට. මේ කෝණයක් ඕන නම් ඒකෙන් අතර ඇන්ගල් එක කොච්චරද ඕන කියලා ඕන නම් ඒ ඇන්ගල් එකත් ඔයාලට හොයාගන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට ඔන්න තෝරණ ආකාර තුනම ඉගෙනගෙන ඉවරයි.
අපිට ගොඩක් දුරට වැදගත් වෙන්නේ මෙන්න මෙයා කියලා මම කිව්ව මතකයි. මේ සූත්‍ර ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වෙනවා. right ඕන වෙනවා. බුද්ධ චලිතයේ සහ බ්‍රහ්මණ චලිතයේ මුළු පාඩම පුරාවටම ගණන් හදන්න මේ දැනුම ඔයාලට ඕන. එතකොට තෝරන ආකාර තුන මෙතනින් ඉවර වෙනවා. එතකොට ඊළඟ පාඩමේ අපි කරනවා අවසාන වීඩියෝ එක වෘත චලිතය. ඊළඟ වීඩියෝ එකේ මම අප්ලෝඩ් කරනවා කේන්ද්‍ර අபிසාරී බලය සහ කේන්ද්‍ර වෘත චලිතයේ ගැටලු සහ යෙදීම් කතා කරනවා ඊළඟ වීඩියෝ එක. එතනින් අපි වෘත චලිතය ඉවර කරනවා. ඊට පස්සේ අපි භ්‍රමණ චලිතය පටන් ගන්නවා. right එතකොට මේ වීඩියෝ එකේ අපි ඉගෙන ගත්තේ මොනවද? තෝරන ආකාර තුන ගැනයි ඉගෙන ගත්තේ. වෘත චලිතයේ යෙදෙන වස්තුවක.